වැරදි නිවැරදි කිරීම. මම දන්නවා දුවේ පුතේ අපේ ගොඩක් සාපේල දරුවන්ට ටිකක් අමාරු පාඩමක් තමයි මේ වැරදි නිවැරදි කිරීම. මම අද ඔයගලන්ට වැරදි නිවැරදි කිරීමේ පාඩම ඉතාම හොඳින් කියලා දෙනවා. ඉතාම පැහැදිලිව. හැබැයි කාලය වැදගත් නිසා මම ඒක ටිකක් වේගෙන් ගිණුම් වලට දාන ආකාරයෙන් කියලා දෙනවා. ඔයාට තියෙන්නේ මේක හොඳට බලාගෙන ඉන්න. මම කියලා දෙන වෙලාවෙදී සමහරට ඔයාට මේක ලියා ගන්න වෙලාව මදි වෙන්න පුළුවන්. ඒ නිසා ලියා ගන්න එක ගැන හිතන්න එපා පුතේ. මේක අහගෙන මේක හොඳට බලාගෙන හිටියම ඔයා මේ ගාන හැදුවා වගේ තමයි. ඔයාට ලියා ගන්නම අවශ්‍ය නම් පසුව නැවත වතාවක් වීඩියෝ එක නරඹමින් ඉමින් මේක නවත්තමින් පෝස් කරමින් ඊට පස්සේ ඔයාට ඒක ලියා ගන්න පුළුවන්. මම හිතන්නේ පුතේ ලියන්නත් අවශ්‍ය නැහැ. මේක බලන් හිටියම මම ගණන් දෙකක් හඳුනන වැරදි නිවැරදි කිරීම ඊට පස්සේ ඔයාට වැරදි නිවැරදි කිරීම පාඩම ඊටාම ලේසි පාඩමක් බවට පත් වෙනවා. හොඳයි. එහෙනම් අපි ආරම්භ කරමු. වැරදි නිවැරදි කිරීම. දැන් අපි දන්නවා ගිණුම් තැබීමේදී නොයෙකුත් වැරදි සිද්ධ වෙනවා. එහෙම වැරදි සිද්ධ වුණාම ඒවා මකලා දාන්න, කපලා දාන්න, ටිපෙක්ස් කරන්න ඒවා කරන්න බෑ ගිණුම් කරන්නේදී. ගිණුම් කරන්නේදී වරදක් ඇති වුණොත් අපි කොහොමද මේක හදන්නේ? ගිණුම් වලටම හර බැර කරලා. උදාහරණයක් කියනවනම් එක ගිණුමක හර පැත්තේ අපි හිතමු රුපියල් 1000ක් අඩුයි. එහෙමනම් අපි මොකද කරන්නේ? ඒ ගිණුමේ හර පැත්තට දානවා රුපියල් 1000ක්. එතකොට ඒ වැරද්ද නිවැරදි. අපි හිතමු එක ගිණුමක හර පැත්තේ රුපියල් 1000ක් වැඩි. එහෙමනම් මොකද කරන්නේ? හර පැත්තේ වැඩි නම් ඒක අයින් කරන්න බැර පැත්තට දානවා රුපියල් 1000ක්. එතකොට ඒකෙන් රුපියල් 1000ක් අඩු වෙනවා. right? ඔන්න ඔය විදිහට ගිණුම් වලටම හර බැර කරලායි වැරදි නිවැරදි කරන්නේ. ඒ වැරදි නිවැරදි කරන්න කලින් ඒව ලියන්න ඕනේ පොදු ජර්නලෙ. පොදු ජර්නලෙ මේ වැරද්ද හදන ආකාරය ලියලා ඊට පස්සේ තමයි ගිණුම් වලට හර බැර කරලා මේ වැරදි නිවැරදි කරන්නේ. එහෙනම් අපි මේ වැරදි නිවැරදි කිරීමේ පාඩමෙන් ඉගෙන ගන්න ඕන ඕක. right. ගිණුම් තැබීමේදී වැරදි සිදුවන අවස්ථා. 1. මූලික පොත්වල ගනුදෙනු සටහන් කිරීමේදී. මූලික පොත් කියන්නේ ජර්නල්. ජර්නල් වල ගනුදෙනු ලියනකොට වැරද්දක් වෙන්න පුළුවන්. 2. මූලික පොත්වල ශේෂයන් ලෙජර් ගිණුම් වලට පිටපත් කිරීමේදී. මූලික පොතේ ලියලා ලෙජර් ගිණුමට හර බැර කරනකොට වැරද්දක් වෙන්න පුළුවන්. 3. ලෙජර් ගිණුම් තුලනය කිරීමේදී. ලෙජර් ගිණුමට හරියට පිටපත් කරාට මේක තුලනය කළා ශේෂය පහළට ඉදිරියට ගන්නකොට වැරද්දක් වෙන්න පුළුවන්. 4. ශේෂ පිරික්සුම පිළියෙල කිරීමේදී. ඒ කියන්නේ ලෙජර් ගිණුම හරියට හැදුවා ඒකේ ශේෂයන් ශේෂ පිරික්සුමට හර බැර කරනකොට වැරද්දක් වෙන්න පුළුවන්. හොඳයි. මේ ගිණුම් තැබීමේදී ඇතිවන දෝෂ එහෙම නැත්නම් මේ වැරදි අපි ප්‍රධාන වර්ග දෙකකට බෙදනවා. මේවා අපි ගොඩවල් දෙකකට බෙදනවා. එකක් ශේෂ පිරික්සුමේ අයිතියට බලපෑමක් ඇති නොකරන වැරදි. අපි ඒවට කියනවා ශේෂ පිරික්සුමෙන් හෙළි නොවන දෝෂ. තව වර්ගයක් ශේෂ පිරික්සුමේ අයිතියට බලපෑමක් ඇති කරන වැරදි. අපි ඒවට කියනවා ශේෂ පිරික්සුමෙන් හෙළි වන දෝෂ. දැන් අපි මුලින්ම බලමු හෙළි නොවන දෝෂ. හෙළි නොවන. ඒ කියන්නේ ගිණුම් කරන්නේ වරදක් තියෙනවා. නමුත් ඒක ශේෂ පිරික්සුමෙන් හෙළි වෙන්නේ නැහැ. ශේෂ පිරික්සුමේ හර සහ බැර කියන දෙපැත්තටම එක සමාන ලෙස බලපාන දෝෂ. අපි ඒවට කියනවා හෙළි නොවන දෝෂ. දැන් අපි බලමු උදාහරණයක්. කඩකුලී ගෙවනවා රුපියල් 8000ක්. කඩකුලී රුපියල් 8000ක් ගෙවුවාම අපි දන්නවා මුදල් පොත බැර 8000යි කඩකුලී ඉනුමට හර 8000යි. කඩකුලී කියන්නේ වියදමක් ඒ ඉනුම හර මුදල් කියන වත්කම අඩු වෙනවා මුදල් පොත බැර. මේක සටහන් කරන්න සම්පූර්ණයෙන්ම අමතක වෙලා. කඩකුලී ගිණුමට හර කරලත් නේ. මුදල් පොතට බැර කරලත් නේ. දැන් ඔන්න අපි ගිණුම් ටික ඔක්කොම තුලනය කළා. ඒ ගිණුම් ඔක්කොම දාන ඒ ශේෂයන් හර බැර කරලා හැදුවා ශේෂ පිරික්සුම. මේකේ දෙපැත්තේ එකතුව සමාන වෙනවා. මොකද හර පැත්තෙනුත් අඩු වෙලා තියෙන්නේ 8000යි, බැර පැත්තෙනුත් අඩු වෙලා තියෙන්නේ 8000යි. දෙපැත්තෙන්ම එකම සමාන වටිනාකමක් අඩු වෙලා තියෙනවා. එතකොට ශේෂ පිරික්සුම සමාන වෙනවා. වරදක් තියෙනවා කියලා මේ ශේෂ පිරික්සුමෙන් හෙළි වෙන්නේ නැහැ. අපි ඒවට කියනවා හෙළි නොවන දෝෂ. එහෙම නැත්නම් ශේෂ පිරික්සුමෙන් අනාවරණය නොවන දෝෂ. හොඳයි. දැන් අපි හෙළි නොවන දෝෂ පිළියෙල කරන ආකාරය බලමු. සුරංගගේ ව්‍යාපාරයේ 2019 දෙසැම්බර් 31 දිනට සකස් කළ ශේෂ පිරික්සුම සමාන විය. එහෙත් ගිණුම් පරීක්ෂා කිරීමේදී පහත වැරදි සොයා ගන්නා ලදී. එම වැරදි නිවැරදි කිරීමේ සටහන් තබන ආකාරය
පොදු ජර්නලයක් මගින් ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ ශේෂ පිරික්සම හැදුවම සමාන වෙලා. නමුත් ගිණුම්කරණේ වැරදි කීපයක් තියෙනවා. ඒ වැරදි නිවැරදි කරන ආකාරය අපි දැන් බලමු. පළවෙනි වරද. රුපියල් 30000ක ණයට ගැනුම් ඉන්වොයිසියක් පොත්වලින් සම්පූර්ණයෙන් මගහැරීම. රුපියල් 30000ක ණයට ගැනුම් ඉන්වොයිසිය ගිණුම් දෙකේම ලියවන්නේ. අපි දන්නවා ණයට ගැනුම් ඉන්වොයිසියක් ගැනුම් ජර්නලේ ලියලා ඊට පස්සේ මාසයේ අවසානයේ ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැල. ණයට ගත්තම ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැල. එහෙමනම් මේක ගැනුම් ගිණුමට හර වෙලක් නැහැ ණය හිමි ගිණුමට බැර වෙලක් නැහැ. එහෙමනම් මේ වැරද්ද හදන්න මොකද්ද කරන්න ඕනේ? ගැනුම් ගිණුමට හර කරනවා 30000 ණය හිමි ගිණුමට බැර කරනවා 30000. එතකොට ඒ වරද හරි. දැන් බලමු මේක පොදු ජර්නලේ ලියන ආකාරය. ගැනුම් ගිණුම හර රුපියල් 30000යි. ණය හිමි ගිණුම බැර රුපියල් 30000යි. දැන් අපි දන්නවා පොදු ජර්නලේ ගනුදෙනුවක් ලිව්වහම එහෙම නැත්නම් වරදක් නිවැරදි කරාම ඒ කරපු දේ අපි කෙටියෙන් ලියනවා වරහන් ඇතුලේ. ඒකට කියනවා සංලක්ෂය. එහෙනම් සංලක්ෂය මේ දේම තවත් පුළුවන් නම් කෙටි කරලා ලියලා අවසානයේ වරද නිවැරදි කරා කියලා ලියන්නයි තියෙන්නේ. එහෙමනම් ලියනවා රුපියල් 30000ක ගැනුම් ඉන්වොයිසියක් පොත්වල සටහන් නොවීමේ වරද නිවැරදි කිරීම. රුපියල් 30000ක ගැනුම් ඉන්වොයිසියක් පොත්වල සටහන් නොවීමේ වරද නිවැරදි කිරීම. ඔන්න පොදු ජර්නලේ ලියන ආකාරය. හොඳයි දෙවනි වරද. රුපියල් 40000ක් වූ ණයට විකුණුම් ඉන්වොයිසියක් 4000ක් ලෙස විකුණුම් ජර්නලේ ලිවීම. ණයට විකුණුම් 40000යි විකුණුම් ජර්නලේ ලියලා තියෙන්නේ 4000යි. අපි දන්නවා විකුණුම් ජර්නලේ ලියලා මාසයේ අවසානයේ එකතුව විකුණුම් ගිණුමට බැර කරනවා. ඒ ණය ගැතියගෙන් අපිට ලැබෙන්න ඕනේ මුදල ණය ගැති ගිණුම් වලට හර කරනවා. එහෙමනම් මේකට අවශ්‍ය වෙනවා විකුණුම් ගිණුම ණය ගැති ගිණුම. right? දැන් බලමු. 40000ක භාණ්ඩ ණයට වික්කහම විකුණුම් ගිණුම බැර 40000යි ණය ගැති ගිණුම හර 40000යි. නමුත් මේක ලියලා තියෙන්නේ 4000යි කියලා. විකුණුම් ගිණුමට බැර කරලා තියෙන්නේ 4000යි. ණය ගැති ගිණුමට හර කරලා තියෙන්නේ 4000යි. ඔන්න වරද. මේ ණය ගැති ගිණුමට හර වෙන්න ඕනේ 40000ක් තියෙන්නේ 4000යි. 36000ක් අඩුයි. අපි එනම් අඩු වෙච්ච 36000 දානවා හර පැත්තට. දැන් හරි නේද වරද? 36000යි 4000යි දැන් 40000ම තියෙනවා ගිණුම. එහෙනම් මේ වැරද්ද නිවැරදි කරන්න මොකද කරන්න ඕනේ? ණය ගැති ගිණුමට හර කරන්න ඕනේ 36000. ඒ වගේම බලන්න විකුණුම් ගිණුමට බැර වෙන්න ඕනේ 40000. නමුත් බැර කරලා තියෙන්නේ 4000. එහෙනම් මේ වැරද්ද හදන්න විකුණුම් ගිණුමට බැර කරන්න ඕනේ 36000. දැන් ඒ වරදක් හරි නේද? දැන් විකුණුම් ගිණුමේ බැර පැත්ත රුපියල් 40000ක් තියෙනවා. එහෙමනම් මේක ලියනවා පොදු ජර්නලේ. දැන් ඔයා පොදු ජර්නලේ ලියනකොට දිනේට කලින් අංක දාන්න ඕනේ. ඉස්සල්ලා එක අංක 1. දැන් අංක 2. ණය ගැති ගිණුම හර 36000යි. විකුණුම් ගිණුම බැර 36000යි. ණය ගැති ගිණුම හර 36000යි. විකුණුම් ගිණුම බැර. සාමාන්‍යයෙන් අපි පොදු ජර්නලේ ලියනකොට බැර සටහනට බැර කියලා ලියන්නේ. කෙලින්ම වටිනාකම බැර පැත්තේ දානවා. දැන් සංලක්ෂය. රුපියල් 40000ක ණයට විකුණුම් ඉන්වොයිසියක්. රුපියල් 40000ක ණයට විකුණුම් ඉන්වොයිසියක් රුපියල් 4000ක් ලෙස විකුණුම් ජර්නලේ ලිවීමේ වරද නිවැරදි කිරීම. විකුණුම් ජර්නලේ ලිවීමේ වරද නිවැරදි කිරීම. දැන් ඕන එහෙමනම් දෙවෙනි වරදක් හරි. දැන් බලමු අපි ඊළඟට තුන්වෙනි වරද. රුපියල් 8000ක ගැනුම් ඉන්වොයිසියක් ගිණුම් පොත්වල දෙවරක් සටහන් වීම. ගැනුම් ඉන්වොයිසියක් ඒ කියන්නේ ණයට ගැනුම්. ණයට ගැනුම් නම් ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර. එහෙමනම් මේකට අවශ්‍ය වෙනවා පෙරවැඩ ගිණුම් ගහනවා නම් ගැනුම් ගිණුමයි ණය හිමි ගිණුමයි. රුපියල් 8000ක ගැනුම් ඉන්වොයිසිය පොත්වල දෙවරක් ලියලා. දැන් සමහර ව්‍යාපාරවල ගිණුම් තබන්න කීප දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් සටහන් කරපු එක දන්නේ නැතුව තව එක්කෙනෙක් කරනවා. එහෙම නැත්නම් එයා සටහන් කරා එයාටම අමතක වෙලා තව පාරක් ඉන්නවා.
එහෙමනම් 8000ට ගැනුම් නම් ගැනුම් ගිණුම හර 8000යි. ණය හිමි ගිණුම බැර 8000යි. ඔන්න ඒක සටහන් කරා හරි. දැන් මොකද වෙලා තියෙන්නේ? අමතක වෙලා. ආයෙත් ගැනුම් ගිණුම හර වෙනවා 8000ක්. ණය හිමි ගිණුම බැර වෙනවා 8000ක්. දෙපාරක් කියලා. දැන් බලන්න. මේ ගැනුම් ගිණුමට හර වෙන්න ඕනේ එක 8000යි. 8000ෙම දෙකක් තියෙනවා. මේකේ හර පැත්තේ 8000ක් වැඩි. වැඩි නම් වයින් කරන්න මොකද කරන්න ඕනේ? ගිණුම් කරන්නේදී කපලා දානවා, ටිපෙක්ස් කරනවා නෑ. බැර පැත්තට දානවා අපි 8000. දැන් එතකොට මේ එක 8000කට එක 8000ක් කැපිලා යනවා. එතකොට අපිට අවශ්‍ය එක 8000ක් ඉතිරි වෙනවා. එහෙමනම් මේකේ හර පැත්තේ 8000ක් වැඩි නම් වයින් කරන්න බැර 8000ක්. ණය හිමි ගිණුමට බැර වෙන්න ඕනේ එක 8000යි. 8000ෙම දෙකක් තියෙනවා. ඒකේ බැර පැත්තේ එක 8000ක් වැඩි. අයින් කරන්න හර කරනවා 8000. එහෙමනම් මේ වැරද්ද හදන්න මොකද්ද කරන්න ඕනේ? ණය හිමි ගිණුම හර 8000යි. ගැනුම් ගිණුම බැර 8000. එහෙමනම් අංක 3 දාලා ඔයාගේ පොදු ජර්නලේ ලියනවා. ණය හිමි ගිණුම හර 8000යි. ගැනුම් ගිණුම බැර 8000යි. ණය හිමි ගිණුම හර 8000යි. ගැනුම් ගිණුම බැර 8000යි. සංලක්ෂය රුපියල් 8000ක ගැනුම් ඉන්වොයිසියක් පොත්වල දෙවරක් සටහන් වීමේ වරද නිවැරදි කිරීම. රුපියල් 8000ක ගැනුම් ඉන්වොයිසියක් පොත්වල දෙවරක් සටහන් වීමේ වරද නිවැරදි කිරීම. හොඳයි බලමු අපි හතරවෙනි වරද. ව්‍යාපාරයේ පරිහරණය සඳහා මිලටගත් රුපියල් 14000ක් වූ ලී බඩුවල පිරිවැය ගැනුම් ගිණුමට හර කර තිබීම. මෙන්න ලී බඩු ගිණුම, මෙන්න ගැනුම් ගිණුම. රුපියල් 14000කට ලී බඩු ගත්තා. එතකොට අපි දන්නවා මුදල් පොත බැර 14000යි. දැන් ඒකේ වරදක් තියෙනවද? නෑ. වරදක් තියෙනවා නම් මෙතන අපිට පැහැදිලිව දෙනවා. දැන් මේ වරද අපි කියවලා තේරුම් ගන්න ගමන් දැනගන්න ඕන හරියටම වරද තියෙන්නේ කොතනද? 14000ක ලී බඩු ගත්ත එක මුදල් පොත බැර. ඒකේ වරදක් නෑ. මේක හර වෙන්න ඕනේ ලී බඩු කියන වත්කම් ගිණුමට. ලී බඩු කියන්නේ වත්කම, වත්කම් නම් හර. වත්කම් වැඩි වීම හර. නමුත් මේක හර කරලා තියෙන්නේ ගැනුම් ගිණුමට. සමහර විට ගිණුම් මූල ධර්ම හරියට දන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. මේවට කියනවා මූල ධර්ම දෝෂ කියලා. මොකද බහන්න ගත්තොත් විතරනේ අපි ගැනුම් ගිණුමට දාන්නේ. ලී බඩු කියන්නේ ජංගම නොවන වත්කම. ලී බඩු ගත්තොත් හර කරන්නේ ලී බඩු ගිණුමට. මෝටර රථ ගත්තොත් හර කරන්නේ මෝටර රථ ගිණුමට. ඒ වගේ රුපියල් 14000ක ලී බඩු ගත්ත එක ගැනුම් ගිණුමට හර කරලා තින්නේ මෙන්න වරද. මේ ගැනුම් ගිණුමෙන් අයින් කරන්න ඕනේ. ලී බඩු ගිණුමට හර කරන්න ඕනේ. ගැනුම් ගිණුමේ හර තියෙන එක අයින් කරන්න ගැනුම් ගිණුම බැර 14000යි. ඒක හර වෙන්න ඕනේ ලී බඩු ගිණුමට. ලී බඩු ගිණුමට හර 14000. එහෙමනම් මේ වැරද්ද හදන්න මොකද කරන්න ඕනේ? ලී බඩු ගිණුමට හර 14000යි. ගැනුම් ගිණුමට බැර 14000යි. right. දැන් අංක 4 දාලා ලියනවා ඔයාගේ පොදු ජර්නලේ. ලී බඩු ගිණුම හර 14000යි. ගැනුම් ගිණුම බැර 14000යි. රුපියල් 14000කට මිලටගත් ලී බඩු ගැනුම් ගිණුමට හර වීමේ වරද නිවැරදි කිරීම. රුපියල් 14000කට මිලටගත් ලී බඩු ගැනුම් ගිණුමට හර වීමේ වරද නිවැරදි කිරීම. ඔන්න හෙලි නොවන දෝෂ. ඊටමත් ලේසි. තවත් මෙවැනි වීඩියෝ නැරඹීමට ඇදුරුතුමා channel එක subscribe කරන්න.